नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। එතකොට මම මතක් කළා අද හවස ඉඳලා භාවනා කරන්න හැටි කියලා දෙනවා කියලා. මෙතනදී ප්‍රථමයෙන්ම අවශ්‍යයි හැමදෙනාම ඊටම තුමනාවෙන් මේ කියන්නේ මොකක්ද කියලා කන් යොමලා අහන එක. මේ දේශනාව ඇහෙන අතරේ හිතේ සිතුවිලි උපද්දවන්නේ නැතුව, ඇතුළතින් එක එක දේවල් අරමුණු කරන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ අහගෙන ඉන්නකොට තමයි අපි කරන්න ඕනේ මොකක්ද කියලා අපිට තේරෙන්නේ. භාවනා කියලා මොනවා හරි දෙයක් කෙරුවට හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ශාසනයට ආවේ තුනුරුවන් ඇසුරු කළේ, තුනුරුවන් ඇසුරු කරන්නේ වෙන මුකුත්ම හින්දා නෙමෙයි. මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදීම බලාගෙන සියලු දුකින් මිදීමයි අපේ ඉලක්කය. ඒක කරන්න පුළුවන් එකක්, කරන්න බැරි එකක් නෙමෙයි. කරන්න බැරි එකක් නම් තථාගතයන් වහන්සේ කවදාවත් පනවන්නේ නැහැ. නමුත් ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ අපි ඒක කරන ක්‍රමය මොකක්ද කියලා හරියට දන්නේ නැති හින්දා. මොනවාම හරි දෙයක් කරනකොට ඒකේ කරන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඉතින් අන්නේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව හරියට කළොත්, හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ සියලුම දුක් සහගත සසරෙන් ඈතර වෙන්න. ඒ හින්දා මේ පෙන්නන කරුණු ටික ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. භාවයේ තබ්බන්ති භාවනා කියලා කියනවා වැඩි යුතු අර්ථයෙන් භාවනා. එතකොට කුමක් වැඩි යුතු අර්ථයෙන්ද? ඒ භාවනාව ආපහු කොටස් දෙකකට බෙදනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනා කියන ටිකට තමයි අපි සමතය කියලා කියන්නේ. පඤ්ඤා භාවනා කියන ටිකට තමයි අපි විදර්ශනා කියලා කියන්නේ. මේ සමත විදර්ශනා ධර්මයේ වඩන අර්ථයෙන් භාවනා නම් වෙනවා. එතකොට මේ සමත විදර්ශනා භාවනා කියන දෙකම අයිති චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද? මාර්ග සත්‍යයටයි. මාර්ගය වඩන්න ඉස්සර වෙලා එයා දත යුතුයි
මොකද්ද මේ දුක ඇති වුණ හේතුව මේ හේතුව නැති කළොත් මේ දුක නැති වෙනවා ඒ සඳහා මෙන්න මෙහෙම කටයුතුයි කියලා මේ උත්තරයක් මේ සමත විදර්ශනා කියන එක උත්තරයක්. එයා ජීවිතයේ දුක දන්නවා දුක ඇති වෙන හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා නැති කරන මගක් දන්න නිසා මම ඒකට පොඩි කරුණු ටිකක් කියන්නම්. විශේෂයෙන්ම මෙන්න මේ දැනුම අවශ්‍යමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. මේ දැනුම නැති හින්දායි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මම පොඩි උපමාවකුත් ඉස්සෙල්ලා කියන්නම්කෝ. ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක්. අනුරාධපුරේ මගේ ඥාති කට්ටියක් ඉන්නවා. ඒ ගෙවල් ගාව ඉන්නවා මේ නිමුන් සහෝදරයෝ දෙන්නේ. දෙන්නම එකම විදිහ. පොඩි ඇහි වපරයක් තියෙනවා. වපර ගතිය දෙන්නගෙම එකම විදිහ. අයියයි මල්ලි විනාඩියකට විතර වෙනස් වෙලා තියෙන හොයාගන්න බෑ දෙන්නම එක වගේ. ඉතින් අයියාගේ නම නිමල් අයියා විවාහ වෙලා දවසක් මල්ලි ගමනක් ගිහිල්ලා ගෑනු ළමයෙකුට කොළුප්පමක් කරලා ඇවිල්ලා. ඒ පාරෙම අයියා ගියාම මිනිස්සු මොකද කරන්නේ අර ගෑනු ළමයාගේ සහෝදර ටික අල්ලගෙන හොද්දටම ගහලා අයියාට. එතකොට මොකද ඉච්චරට දෙන්න හොයාගන්න බෑ. දැන් අයියා දන්නේ නැහැ ගහන කොටත් කුටි කන කොටත් ඇයි මේ ගහන්නේ කියලා. දැන් අර කහපු කට්ටිය හිතලා තින්නේ මේ අර ගෑනු ළමයට කොලොප්පන් කිරුවේ මෙයා කියලා. දෙන්න අඳුර ගන්න තියෙන එකම එක ලක්ෂණයයි අයියාගේ තමයි කියලා මතක නැහැ එක්කෙනෙකුගේ මේ කෙරෝලේ මොනේ උපොඩි උපන් ලපයක් තියෙනවා. ඔන්නෝකේ ඒ වගේ මම උපමාවෙන් කිව්වේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන දෙක හඳුනාගන්නේ නැතුව කිසිම දවසක නිවන් දකින්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. අර නිමුන් සහෝදරයෝ සමානයි වගේ මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ දෙකේ ලක්ෂණය සමානයි. නමුත් ඒ දෙකේ සැබෑ ස්වභාවය අපි දන්නේ නැත්නම් හඳුනන්නේ නැත්නම් මේ දුක නිරුද්ධ කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන ධර්මතා දෙකේ වෙනස්කම් සහ ලක්ෂණ. ඒකේ වෙනස්කම් හඳුනා ගන්න වෙන්නේ එකම එක තැනකින්. ඒ ස්කන්ධය ඇති වෙන්න මුල් වෙච්ච ප්‍රත්‍යයන් දිහා හේතු දිහා බලලා තමයි මේ ස්කන්ධ මේ පංච උපාදාන ස්කන්ධ කියන එක වෙන් කර ගන්න පුළුවන්. ස්කන්ධ කියලා කියන්නේ හැම වෙලාවෙම පෙර අවිද්‍යා කර්මයට හටගත්ත වර්තමාන විපාක වූ මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6ට ප්‍රകൃතියෙන් ගැටෙන රූපාදී අරමුණු ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒක හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. ස්කන්ධවල
රූපය හැම වෙලාවෙම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ස්කන්ධ ටික තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. පංච උපාදාන ස්කන්ධය හැදිලා තියෙන්නේ තණ්හා ප්‍රත්‍යයෙන්. වෙනසකට තියෙන්නේ ඕක. පංච උපාදාන ස්කන්ධයේ රූපයත් වේදනාව සංඥාව සංකාරයත් විඥානයත් කියන මේ ඔක්කොම ස්කන්ධ ටික හැදිලා තියෙන්නේ තණ්හා ප්‍රත්‍යයෙන්. අපි ඔක තේරෙන විදිහට දැන් මේ ඇස් ඉදිරි පිටට අපිට මේ රූපයක් පෙනෙනකොට කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපයක් ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් හැඩ සටහනක් තමයි අපිට මේ පෙනෙන්නේ. මේක මේ රූපය මේ පෙනෙනකම කෙලෙස් ඇතත් නැතත් පෙනෙනවා. මේ පෙනෙනවා කියන ධර්මතාවය තුල කෙලෙස් නැහැ. රාගයද නැහැ, ද්වේෂයද නැහැ, මෝහයද නැහැ, අනුසයද නැහැ. මේ පෙනෙනවා කියන සිද්ධිය තුල. නමුත් මේ පෙනෙන අරමුණේ ඇත්ත ඇති ඇති නොදන්නාකම හෝ තිබුණු මේ පෙනෙන අරමුණේ චන්දරාගය හෝ තිබුණු තණ්හාව හෝ තිබුණු තියෙන දෝෂය මොකද්ද? අපි පැත්තකට යනකොට මේ දැකපු කෙනා දැකපු දේ මේ සිද්ධිය එහෙම් පිටින්ම අපේ මනසේ එහෙමම තියෙයි. අන්න එතන කෙනාගේ පැත්තෙන් දකින්න ඕනේ. දැන් අපිට දැකපු දේ සිහි කරන්න පුළුවන් කියලා හම්බ වෙන තැන රූපයක් සිහි කරන්න පුළුවන්. අන්න ඒකට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය රූපස්කන්ධය. මේකේ කෙලෙස් මුකුත්ම නැහැ. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ පෙනෙන අරමුණේ අවිද්‍යාව ශේෂයක් හෝ තිබුණොත්, එහෙම නැත්නම් මේ පෙනෙන අරමුණේ රස විඳ ගැනීම අනුව හෝ බැලුවොත් ඔය දෙකේ දෝෂයකට කියනවා අවිජ්ජා භව තණ්හා කියලා. ඔය කෙලෙස් දෙකේ දෝෂය තමයි මේ දැකපු ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. ඒතර නැතුවම. නමුත් ඒ ටික ඇති බවටම එහෙම මනස තුල අපිට සිහි කරන්න පුළුවන් මට්ටමක් හිටිනවා. හිතේ ඕගලන්ට සිහි කරන්න පුළුවන් රූපයක් තියෙනව නේද? අම්මගේ තාත්තගේ නැත්තම් නෑදෑයන්ගේ කියලා. ඒ රූපයට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට විඳපු යම් වේදනාවක් හිතෙන් සිහි කරන්න පුළුවන් නේද? ඒ වේදනාවට තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට දැකපු රූපයක හෝ සද්දයක හෝ හැඩය සිහි කරන්න පුළුවන් නේ. ඒකට තමයි සංඥා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට රූපය ගැන හිතපු දෙයක් හෝ සද්දය ගැන, ගන්ධය ගැන, රසය ගැන හිතපු දෙයක් සිහි කරන්න පුළුවන් නේ. ඒකට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. ඕගලන්ට රූපය දැනගත්ත බව, ශබ්දය දැනගත්ත බව, ගන්ධය දැනගත්ත බව දන්නවනේ. ඒක තමයි විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයම හැදිලා තියෙන්නේ කෙලෙසයකින්. ඇස් ඉදිරි පිටට ආපු ස්කන්ධ ටික රූප ස්කන්ධය ආහාර ප්‍රත්‍යය. වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යය. මේ රූපය ගැන දැනුමක් ඇති වුණා නම් ඒක නාම රූප ප්‍රත්‍යයෙන් කියලා
ඒ ස්කන්ධ වලට වෙන වෙනම ආහාර ප්‍රත්‍යක් තියෙනවා. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොට ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් පංච උපාදාන ස්කන්ධයට එක ප්‍රත්‍යයයි තියෙන්නේ. තණ්හා ප්‍රත්‍යය. අවිද්‍යා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙසේ මුල් වෙලයි ස්කන්ධ පංචකයම ඇති වෙලා තියෙන්නේ. දැන් හිතේ ඕගොල්ලෝ සිහි කරනකොට සිහි කරන කෙනාමයි දැක්ක දේ කියලා හිතනවා. දැකපු දෙයමයි සිහි කරන්නේ කියලා හිතනවා. මනසේ තියෙන ගතිය පෙනෙන දෙයට බැඳෙන තාක් පෙනෙන දේ මනසින් සිහි කරන්න පුළුවන් තාක් ඕගොල්ලෝ මේ සතර මහා ධාතුවට ලෝකෙට බැඳිලා ඉන්නේ. අපි බැඳිලා ඉන්නේ. අර මං කිව්වේ අර නිමුන් සහෝදරයෝ දෙන්න එක වගේ කියලා. දැන් ඇහැට පෙනෙනකොට මේ හැඩේ එකයි. දැන් පැත්තකට ගිහිල්ලා මට ධම්මවිලාස හඳුරු කියලා සිහි කරන්න පුළුවන්. හිතට පේනකොට ඒ හැඩෙත් සමානයි නේද? හැබැයි වෙනසක් තියෙනවා. ඇස් ඉදිරි පිටට ආපු රූපය අනාත්මයි. මම සිහි කරන්න පුළුවන් රූපය ආත්මයි. සිහි කරන කෙනා මම සිහි කරන්නේ පුද්ගලයෙක්ව සත්වයෙක්ව කෙනෙක්ව දෙයක්ව. විදර්ශනා කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන රූපය හෝ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා හෝ ඒ නාම රූප ප්‍රත්‍යයෙන් අටගන්න විඥානය හෝ අරඹය අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියනක ධර්මතාවයක්මයි වෙනවමයි. දැන් අපිට තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශ හිඳින්න. පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශ හිඳින්න. ඒ කියන්නේ මම කියන එක තේරෙනවද කියලා තේරුම් ගන්න බලන්න. සැබෑවටම හැම කල්හිම ඉදිරි පිටට ආවේ අනාත්ම වූ සත්පුද්ගල නොවන සතර මහා ධාතු රූපයක් නිසා ආපු වර්ණ සටහනක්මයි. ඒබඳු රූප ස්පර්ශයෙන් උපන්න වේදනාවක්මයි. ඒබඳු රූපයක සංඥාවක්මයි අපිට හම්බ වුනේ. ඒබඳු රූපයක් ගැනමයි අපි හිතුවේ. ඒබඳු අනාත්ම රූපයක් ගැන හිතලයි දැනගත්තේ. මේ ස්කන්ධ පංචකයම අනාත්මයි. ඔය ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම තිබුණාම වෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙනවා. ඒ කියන්නේ දැකපු දේ අපිට සිහි කරන්න පුළුවන්. ඕකට කියනවා චක්ඛායතනේ උපචේ රූප. රූපායතනේ උපචේ රූප. උපචේ කියන රැස් වෙනවා. දැකපු දේවල් රැස් වෙනවා. දැන් අපි කියමු දැන් මාතරෙන් දැන් අපේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්නට මේ සේනාසනේ කුටි තියෙන තැන සිහි කරන්න කිව්වොත් පුළුවන්ද සිහි කරන්න? බෑ. නමුත් ස්වාමීන් වහන්සේලා ඔය පොඩ්ඩක් සේනාසනේ ඇවිදලා එන්නම්කෝ කියලා පොඩ්ඩක් ක්‍රවුමක් බලලා ඔය පැත්ත ඇවිල්ලා ඉඳගත්තොත් මෙතන මෙහෙම කුටියක් තිබුණා මෙහෙම කුටියක් තිබුණා මෙහෙම කුටියක් තිබුණා කියලා සිහි කළ හැකිනේ. දැන් තියෙන දේ සිහි කරන්න පුළුවන් නම් දකින්න කලනුත් සිහි කළ හැකිනේ. නමුත් දැක්කට පස්සේ සිහි කරන්න පුළුවන් නම් දැන් මේ දැකපු දේ එකතු වෙලයි තියෙන්නේ කියන එක තියෙනවා නේද? ඒකෙන් මම මේ අදහස් කළේ විදර්ශනා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ හිතට පැත්තකට වෙලා ඉන්නකොට අම්මා තාත්තා අයියා කනදෑ යාළුවෝ මිත්‍රයෝ කියලා සත්ත්ව පුද්ගල භාවයට
සත්ව පුද්ගල භාවයෙන් යුක්ත රූප සිහි වෙනකොට ඔක තමයි රූප උපාදාන ස්කන්ධය. මේ රූප උපාදාන ස්කන්ධය පිළිගන්න එපා. මේක ඇත්ත කරගන්න එපා. මේක ඇත්ත වෙන්න නොදී මේක පිළිගන්නේ නැතුව ඒ රූපේ දුරු කරන්න, ඒ රූපේ අයින් කරන්න, ඒ රූපේ බැහැර කරන්න, ඒ රූපේ නැති කිරීමට උත්සාහවත් වෙන්න, ඒ රූපේ ගෙවලා දාන්න. ඒක කරන්න පුළුවන් මෙහෙමයි. අම්මා කියලා සිහි වෙනකොටම, යාළුවෙක් කියලා සිහි වෙනකොටම යාළුවා කියන එක ඇත්ත කරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙන්න හිතන්නේ නැතුව, ඒ රූපේ පිළිගන්නේ නැතුව ඇස් ඉදිරි පිටට ආපු කන බොන ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇති නොදන්නාකම නිසා හැදුණු රූපයක් නේද මේ කියලා හිතේ හැදුණු, හිතේ සිහි කරගන්න රූපය තමන්ගේ කෙලෙසෙන් හදාගත්ත රූපයක් කියලා තීරණය කරන්න, දැකපු රූපේ කියලා තීරණය කරන්න එපා. තේරෙනවද මේ කියන්නේ? නොබෝ දවසකින් කෙලෙස් කෙවෙනවා. නොබෝ දවසකින් බොහෝ කලක් යන්නේ තමන්ට අම්මා කියලා සිහි කරන්න පුළුවන් වෙනකොට අම්මා කියලා පිළි අරගෙන ආදරේ සෙනෙහස ඇති වෙනකන් හිතන්නෙත් නැතුව, අකමැත්ත අමනාපය ඇති වෙනකන් හිතන්නෙත් නැතුව ඒ රූපේ පිළිගන්න එපා. ඒ රූපේ අත්හරින්න, ඒ රූපේ ගෙවලා දාන්න, ඒ රූපේ නැති කරන්න, ඒ රූපේ බැහැර කරන්න. කොහොමද ඒක කරන්නේ? ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය පෙන්වන්න. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මසාදී කුණප කොටස් ටිකක් තියෙන තැනක පිටි වර්ණ සතහනකුයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒකේ රස විඳ ගැනීම අනුව බලපු නිසා හැදුණු රූපයක් නේද මේ. එතකොට දැකපු රූපයත් පෙන්නනවා මේ රූපය අර දකින වෙලාවේ තිබුණු රූපේ ප්‍රමාදී වාසය කරපු දෝෂෙන් හදාගත්ත රූපයක් මේ රූප උපාදාන ස්කන්ධය. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුලයි ඕගොල්ලන්ට ජරා මරණ දුක තියෙන්නේ. අනේ අපේ අම්මා කෑවද දන්නේ, අම්මට මොන වුණාද දන්නේ. ඒ විතරක් නෙමෙයි, අනේ අපේ අම්මා ජීවත් වෙනකොට මෙහෙම උපකාර කළා, අනේ අපේ අම්මා මැරිලානේ දැන් කියලා වුණත් ඕගොල්ලන්ට අනන්ත වෙලෙන්න පුළුවනි. දැන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් එතන ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම අනුව බලනකොට මේ රූප උපාදාන ස්කන්ධය හදාගත්තොත් ඒක නැති වෙන්නේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ සම්පූර්ණ නැති වුණා අපිට අනේ අපේ අම්මා මැරිලානේ, අම්මා ඉන්නකොට මේ විදිහට උපකාර කළානේ, අපේ අප්පච්චි දැන් මැරිලානේ කියලා අර පංච උපාදාන ස්කන්ධ රූපේ ආරම්භය ඕගලන්ට දුක් විඳින්න පුළුවන්කම ඕන තරම් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. දැන් අපිට අම්මා තාත්තා ජීවත්ව ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ පංච උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධයට ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන රූපයට ගැට ගන්න පුළුවන් තාක් ඉන්නවා වගේ. දැන් මරුණ කියලා කියන්නේ අපිට කොහොමද? ආහාරයෙන් හැදුණු රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. රූපස්කන්ධය නිරුද්ධ වුණාට අම්මා හිටියනේ කියලා අතීතයකින් ගැට ගහ ගන්නවා අපි මේ අරමුණ. දැන් හොඳට බලන්න ජීවත්ව ඉන්න අම්මා ගැන හිතනවා කියලා හිතලා සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්කමයි මරුණා කියලා මරුණු කෙනා ගැන සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්කමයි කියන ගති දෙකම අපේ මනස තුල අඩු නැතුවම තියෙනවා නේද? එතකොට මරුණු අම්මා තාත්තා වෙනුවෙන්
අපිට අඬන්න වැළපෙන්න බැයිද? පුළුවන්. ඒ අම්මගේ මරුණු අම්මා සිහි කළා ඔයගලන්ට පෙන්වන රූපයක් තියෙනවා නම් ඒ රූප උපාදානස්කන්ධය. මරුණු අපච්චි සිහි කරන්න පුළුවන්කම තියෙනම් ඒ රූප උපාදානස්කන්ධය. ඒ විදිහටමයි ඔයගොල්ලෝ අපි දන්නේ නැතුව ඇති දැන්ද ඇහැට පෙනුණු හැම රූපයක්ම ඒ විදිහටම නිරුද්ධ වෙලා. දැන් අපි තියෙනවා ඉන්නවා කියලා හිතේ සිහි කරන කමට සිහි කරන දෙයට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ. සත්‍ය පුද්ගල විතරක් නෙමෙයි නගරවල් ගංගාවල් මොහොතවල මිනිස්සු කියලා ඒ අරමුණු පවා ඇස් ඉදිරි පිටට එන ඕනම අරමුණක් ඒ රූපය නිරුද්ධම වෙනවා. නමුත් ඒක ඇති බවට අපිට මනස තුල හිතෙනවා. හිතට පහළ වෙන හිතට සිහි වෙන මේ රූප නිමිති වල ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට බලන්න ක්‍රම දෙකක් අපිට තියෙනවා. ක්‍රම කීපයක්ම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඇස් ඉදිරි පිටට ආපු රූපය මේ හිතට සිහි වෙන රූපේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳනනම් සැබෑවටම තිබුණු රූපේ ඇත්ත පෙන්වීම මිසක කරන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. හොඳට මතක තබා ගන්න. යාළුවෙක් කියලා සිහි වුණොත් හිතට සිහි වෙන එක gedi පිටින්ම යාළුවෝම තමයි. ඔය නිමිත්ත බොරු කරගන්න තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන හෝ ආව හෝ හම්බ වෙන කින් තුන් කාලෙන්න ඇස් ඉදිරි පිටට එන රූපේ ඇත්ත පෙන්නලා ඒ රූපේ ඇත්ත පෙන්නලා තමයි මේ රූපේ මේ මනස තුල තියෙන රූප උපාදාන ස්කන්ධේ නැලෙන්න පුළුවන්කම තියෙන්නේ. රූප ස්කන්ධේ ස්වභාවය පෙන්නලා යාළුවෙක් සිහි වුණොත් අපිට බලන්න පුළුවන් වෙනදට අපි කරන්නේ අපි දැකපු යාළුවා ගැනමයි හිතන්නේ නේ කියලා අපි හිතන්නේ. අපි හිතන යාළුවමයි දැක්කේ දැකපු යාළුවා ගැනමයි හිතන්නේ කියලා හිතන රූපේ දැකපු එකට දැකපු රූපේ හිතන එකට දෙක එකට ගැට ගහලා අපි සතර මහා ධාතු එක්ක මනසින් සම්බන්ධ වෙලයි ලෝකේ ගොඩනගාගෙන ඉන්නේ. නමුත් දැන් අපිට තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය මේ යාළුවා ගැන යාළුවා කියලා අපිට හම්බ වෙන්න මේ ස්කන්ධ ටිකට තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඕකේ තමයි ජරා මරණ දුක තියෙන. යාළුවා ලෙඩ වෙච්ච දුක, යාළුවා මැරිච්ච දුක, යාළුවට බැනපු දුක්, ගහපු දුක්, ගුටි කාපු දුක්, ඔය ඔක්කොම දුක් ටික ජරා මරණ දුක් සංකීර්තන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන්කම තියෙයි. ඔය පංච උපාදාන ස්කන්ධ දුක හටගත්තේ කොහොමද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපේ රස විඳ ගැනීම අනුව බලපු නිසා අවිජ්ජා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙස් ටිකයි මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක හැදෙන්න හේතුව. ඇස් ඉදිරි පිටට එන රූපේ ඇත්ත ඇති හැටි හෝ දකිනවා නම් රස විඳ ගැනීම අනුව හෝ බලනවා නම් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දිය වෙලා යනවා. මේ යාළුවා කියන එක හිතේ ඇත්ත වෙන්නේ දුක ඇති වෙනකම් හිතන්න වෙන්නේ ඒ දුක් නිරුද්ධ වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි එකට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව ඇදී තියෙන මොකද? සම්මා දිට්ඨිය ඇත්ත ඇති බලන මොකද්ද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ අනාත්ම ස්වභාවය හෝ පෙන්නනවා. එහෙම නැතිනම් ප්‍රත්‍ය නිසා හටගත්ත ඒ රූපේ ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියලා හෝ බලනවා.
අපි උපමාවක් කිව්වොත් කණ්ණාඩියකට එබෙනකොට අපේ ඡායාව වැටෙනවනේ. ඔන්න දැන් ඒ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් ඒක ස්කන්ධන. අපි පැත්තකට යනකොට ඒ ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් කණ්ණාඩියේ දැකපු ඡායාව දැකපු රූපේ අපිට හිතෙන් සිහි කරන්න පුළුවන්. තේරෙන්නේ නේද? එතකොට දැකපු රූපේ හිතෙන් සිහි කරන්න පුළුවන් ඒ රූපෙට තමයි රූප උපාදාන ස්කන්ධ කියන්නේ. හැබැයි ඒකේ මෙහෙම කාරණාවකුත් මොකක්ද? දැකපු රූපේ හිතෙන් සිහි කළ පමණකින් රූප උපාදාන ස්කන්ධය වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සිහි කරන්න පුළුවන්. දැන් මේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා මම මනසින්ම නේද මේක සිහි කරන්නේ කියලා නුවණයි නම් ඒකද ස්කන්ධ ටිකක් වෙනවා නිරුද්ධ වෙනවා මිසක ඒක ඇත්ත වෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩියේ තිබ්බ රූපේ මේ සිහි කරන්නේ කියලා ඔබට දැකපු ආයතනයේ ආපහු ඇති බවට හම්බ වෙනවා නම් මෙතනයි දෝෂේ. තේරුම් කියන එක. එතකොට හොඳට මතක තබා ගන්න එකම එක තැනයි තියෙන්නේ. නිවන් දකින්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් විදර්ශනා කරනවා කියලා කියන්නේ හිතට සිහි වෙන හැම රූපයක්ම හොඳට මතක තබා ගන්න සිහි කරන්න පුළුවන් යම් තාක් ශේත්‍රයක් තියෙනම් ඔය ඔක්කොටම තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ආයතන ටිකයි කියලා රැවටෙන්න එපා. මේ ආයතන ටික Taman සිහි කරගන්න දෙයි කියලා රැවටෙන්න එපා. ඔන්න ඔය ටික ඔය දෙක වෙන වෙන විදිහට පෙන්නන එකයි භාවනා කරනවා කියලා කියන්නේ. මුළු දවස පුරාවටම ඒකට ඉඳගෙනම ඉන්නවා කියලා එකක් නැහැ. ඉඳගෙන වේවා හිටගෙන වේවා නිදාගෙන වේවා එපිටිමින් වේවා කෙනෙක්ව සිහි වුණොත් සිහි වෙන කෙනාව Taman හොඳටම දන්නවා මේ ඇහැට පෙනුණු රූපය ආරම්භය ප්‍රමාදී වාසය කළ දෝෂය නිසා හටගත් රූපයක් නේද කියලා තීරණය කරන්න. එහෙම හිතනකොටම ඒක ඇත්ත කරගෙන කෙනෙක් පුද්ගලයක් කරගෙන ඇලෙන ගැටෙන තැන දක්වා වැඩි දියුණු වෙන්නේ නැත්තම් අපිට වෙන්නේ හිතේ සිහි වෙන රූපෙට සතර මහා ධාතුවේ නවතන දුන්නොත් නැත්නම් මේ ස්පර්ශ ආයතන හයි නවතන දුන්නොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඇත්ත වෙනවා. යම් වෙලාවකදී අපේ දෝෂය නිසා හදාගත්ත රූපයක් කෙලෙස් නිසා හැදුණු රූපයක් කියන එක පෙන්වන්න පුළුවන් වුණු සිහි කරගත්තොත් අමතක වෙලා යනවා ආයෙත් මතක් කරලා ගන්නවා. එහෙම පෙන්වන්න ටික මනස තුල තියෙන මේ ඔක්කොම මිනිස්සු ඉන්නවා සත්ත්වෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් තියෙනවා කියලා ඔක්කොම ඇති බවට හම්බෙන එකට තමයි මේ භවය කියලා කියන්නේ. ඒක මේ සිතේ තියෙන ගතිය චේතනා බහෝ. මේ භවය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකකින් කරන වැඩයක්. කර්ම භවය කියලා කියන්නේ. දැන් මෙහෙම ඇස් දෙක වහගෙන මේ දැකපු අහපු වටපිටාවල් සිහි කරන්න පුළුවන් නේද අපිට?
පුළුවන්. අපි ඔය සිහි කළේ මොකද්ද? බාහිර සිහි කරනවා කියලා අපේ මනසමයි. නමුත් අපිට අපේ මනසමයි මේ කියලා අහුවෙන්නේ නැහැ. දැකපු දේ සිහි කරන දෙයටයි සිහි කරන දේ දැකපු දෙයටයි ගැට ගන්නකම්. ඒ හින්දා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන එකයි චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බෝ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා. මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ස්වභාවය මොකක්ද? අනාත්මයි. මම කියන්නේ ටීවී එකේ අපිට පෙනෙන රූප තියෙන්නේ. ටීවී එකේ පෙනෙන රූපේ සත්‍ය පුද්ගලයක් නෙමෙයිනේ. ඒ වගේ තමයි යම් තාක් මුළු ජීවිතේ පුරාවටම ඇස් ඉදිරි පිටට ආපු සියලුම රූප වල මිම්ම එපමණක්මයි. ඒ තමයි රූපස්කන්ධේ ප්‍රමාණය. අනාත්මයි කියලා කිව්වේ රූපස්කන්ධයේ ඇති. ඒ රූපේ ඇත්ත නොදන්නාකම තිබුණොත් ඒ රූපේ රස විඳ ගැනීම අනුව බැලුවොත් ඔය රූප නිමිත්ත එහෙමම අපේ මනසේ හිටිනවා. ඒකට පංච උපාදානස්කන්ධය කියනවා. ඒ පංච උපාදානස්කන්ධයටයි උපාදාන වෙන්නේ. ඒ මනසේ තියෙන රූප උපාදානස්කන්ධයටයි අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා අපි හැසිරෙන්නේ මනසේ තියෙන රූපස්කන්ධ රූප උපාදානස්කන්ධයකයි. උපාදානස්කන්ධයටයි උපාදානය වෙන්නේ අපි. ඒකයි ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එකේ වගේ අනාත්ම රූපයක්. ඒ රූපය ඇත්ත නොදකිනකොට අහක බැලුවහම ඒ රූප නිමිත්ත ඒ විදිහටම මනසේ තියෙනවා. ඔන්න රූප උපාදානස්කන්ධය කියන්නේ මේක උපාදානෙට හිතයි දැන්. ඊට පස්සේ ඒ රූප නිමිත්තට මේ ගාමිණී පොන්සකානේ විජය කුමාරතුංගනේ අහවල් නළුවනේ එයා නම් මෙහෙම හොඳයි කියලා ඔන්න හිතුවාම දැන් උපාදානස්කන්ධයට අත්වාද උපාදානේ බැහැලුවාම දැන් මනසේ අඩු නැතුවම කෙනෙක් ඉන්නේ. දැන් බලන්න මගේ මනසේ කෙනෙක් පුද්ගලයෙක් කියලා මම හිතාගෙන සතුට හෝ අසතුට ඇති උනේ කිසිම පුද්ගල භාවයක් නැති ටීවී එකේ රූපෙ දිහා බලාගෙන. දැන් මනසේ තියෙන මගේ රූප නිමිත්තට ඒ රූප නිමිත්තට කියනවා සාස්ව උපාදානීය. ආස්ව වලට හිතයි උපාදානයේට හිත වූ රූපේ කියලා කියන්නේ කොයි රූපෙටද? දැකපු දේ ඒ විදිහටම සිහි කරගන්න පුළුවන් රූපයට. ඒක ඇස් ඉදිරි පිටට ආපු රූපෙට කියන්නේ මොකද්ද? රූපස්කන්ධය. දැකපු දේ ඒ විදිහටම ආපු රූපෙට කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය කියන්නේ ඇයි? මේ රූපය උපාදානයට හිතයි. අත්වාද උපාදානයේ සත්‍ය පුද්ගලෙක් හැටියට ගන්න හිතේ තියෙන නිමිත්ත හිතයි දැන්. ඒ වගේම ආත්මයක් දිගින් දිගටම එන ආත්මයක් කියලා හිතනද මේ රූපේ හිතයි. නැත්තම් රත්න රිදී මුතුමැණික් කියලා කාම වස්තුවක් කාම භාණ්ඩයක් හැටියට හිතනද මේ රූපේ හිතයි. මේ කුමන රූපේද උපාදානයට හිත? උපාදානයට හිත වූ ස්කන්ධය තමයි උපාදාන ස්කන්ධය කිව්වේ. ඒ උපාදාන ස්කන්ධය හැම වෙලාවෙම කිව්වේ මොකකටද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපෙට නෙමෙයි. දැන් ටීවී එකේ තියෙන රූපය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපේ. ඒකේ ස්වභාවය අනාත්මයි. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා හෝ
රස විඳ ගැනීම අනුව බලපු නිසා ඒ දෙකේ දෝෂي තමයි දැකපු රූපේ ඒ විදිහටම මනස තුල පිහිටියා. සිහි කරන්න පුළුවන්කම ඇති වුණා. ඒ තමන් තුල සිහි කරන්න පුළුවන් මට්ටමේ රූපයට කියනවා රූප උපාදාන ස්කන්ධය. ඒකේ තුල තමයි අපි පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට හැසිරෙන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදෙනවා. ආයතන ටික ශුන්‍යයි. නමුත් ඒ ආයතන ටික ශුන්‍යව තියෙද්දිත් අපිට පංච උපාදාන ස්කන්ධ ලෝකයක් හදා ගන්න පුළුවන්. අම්මව සිහි කරන්න පුළුවන්, තාත්තව, අයියව, මල්ලිව රස්සාව කරපු තැන්, රස්සාව කළ තැන්, ඒ යාළුවෝ මිත්‍රයෝ සිහි කළ හැකි. ඔය හැම තැනකදීම ඇවිල්ලා තිබුණේ ටීවී එකේ තිබුණු රූප වගේ ඇස් ඉදිරි පිටට ආපු ශුන්‍යතාවයෙන් යුක්ත රූප ටික. ඒ රූප අපේ මනස තුළට අරගෙන ඒ ගත්ත රූපේ තමයි උපාදානයේ හිත සාසව උපාදානීය කියලා කියන්නේ. මේ කෙනා සිහි කරන්න පුළුවන් රූප උපාදානස්කන්ධ. ආහාර ප්‍රත්‍යයෙන් ගත්ත රූපේ ඔසවලා ගන්න බෑ අපිට. උපාදාන වශයෙන් හැසිරෙන්න ඔසවන්න බෑ ඒක. දැන් මේ තියෙන රූපය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ ඔය ආහාර ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා මිසක ඕක මට ඔසවලා ඕන විදිහට හදන්න බෑ. නමුත් ඔය දිහා මම මෙහෙම බලාගෙන හිටියොත් ওই රූපය ඇත්ත නොදන්නාකම තිබුණොත් ඔය විදිහටම ඔය රූපේ ඔසවලා අරගන්නවා ඉතින් අන්න ඒ රූපය සාසව උපාදානීය. දැන් හිතෙන් පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට හැසිරෙන්න පුළුවන්කම තියෙයි. ඒ හින්දා ඒ රූපෙට කියනවා මොකද්ද? රූප උපාදානස්කන්ධය. උපාදානයේට හිත, ආශ්‍රවයන්ට හිත ඌ රූපේ කියලා. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදානයේ තිබුණ සත්‍ය පුද්ගලික කියන උපාදානයේ යෙදුනහම දැන් මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා. එන්නේ උපාදාන වශයෙන් ගත්තා වූ යෙදුනා වූ මේ පංච උපාදානස්කන්ධයකයි දුක තියෙන්නේ. දුක නැති වෙනවා ඔය පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව හිටින් නැත්තම් මේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ආදරේ සෙනෙහස ඇති වෙන විදියට හිතට එන රූපවල කෙනෙක් පුද්ගලයෙක් කියලා තමන්ටම ආදරේ සෙනෙහස ඇති වෙන විදියට හිතන්නේ නැත්තම් තමන්ටම තරහ ඇති වෙන විදියට හිතන්නේ නැත්තම් දුක ඉන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව නැති වෙන්න නම් සම්මා දිට්ඨිය ඇත්ත දකින්න ඕනේ. මේ රූපේ හැදුන හැටි දකින්න ඕනේ. එතකොට වෙනවා අපිට අපව මුලට යන්න ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසයි මේ රූපේ හැදුනේ කියන එක පෙන්වන්න ඕනේ. එහෙම නොපෙන්නන තාක් ඕගොල්ලෝ සිහි කරන රූපේ අම්මා සිහි කරනකොටම අම්මා කියලා රැවටිලා හිතලත් ඉවරයි. ඕගොල්ලෝ හිතන්නේ සිහි කරන දේ දැකපු දේ සිහි කරපු දෙමයි කියලා. අපිට එතකොට යන්න තැනක් නැහැ. ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. නමුත් සිහි කරන්නේ මම අම්මා නමුත් දැක්කේ මෙහෙම අනාත්ම දෙයක් නම් මට පෙනුණු අවස්ථාවේ තිබුණු ඇත්ත පෙන්නලා මනස තුල මේ රූපයේ පුද්ගල භාවයෙන් හැසිරීලා දුක එන ක්‍රම නවත්ත ගන්න පුළුවන්. තේරුණාද කියන එක? ගැඹුර ඇති නමුත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඔන්න ඔය විදිහට මෙනෙහි කරන එකටයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම අම්මා කියන තැන රූපේ අනාත්මයි කියලා බලන්න එපා. දැන් අපි බොහෝ වෙලාවට හිතන්නේ අම්මා කියලා සිහි වෙනකොට
නෑ ඉතින් අම්මා කියන තැනක් තියෙන්නේ හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට මෙදුළු කන බොන ආහාරනේ රූපය හැදිලා තියෙන්නේ කියලානේ අපි හිතන්නේ. එහෙම හිතුවොත් සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ වැඩෙන්නේ නෑ ප්‍රතිපදාව. රූපේ සැබෑ ස්වභාවය තමයි කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර මේ විදිහේ කුණප කොටස් ටිකෙන් යුක්ත අනාත්ම වූ අර ටීවී එකේ වගේ සත්ත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක්මයි ඇස් ඉදිරියට එන්නේ. ඔන්න රූපස්කන්ධයේ ස්වභාවය. ඊට පස්සේ ඒ රූපයේ ප්‍රමාදීව වාසය කළ නිසායි අපිට හිතට සිහි කරන්න පුළුවන් මේ රූප නිමිත්තක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට හිතට කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම යාළුවෙක් අම්මා තාත්තා සහෝදරයෙක් කියලා කවුරු හෝ දෙයක් සිහි වෙනකොට ඔයගලන්ට කරන්න තියෙන එක කරුණු දෙකක්. මොකක්ද? මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව මේ නිමිත්ත ඇස් ඉදිරිපිටට ආපු රූපය ඇත්ත නොදන්නාකම නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා නිකන් හිතන්න. එපමණකින්ම ඒ රූපය ඇත්ත කරගෙන දිගින් දිගට සිතුරු වෙල් යන එක නතර වෙනවා. මගේම හිතෙන් රූපයක් හදාගෙන ඒකම කෙනෙක් පුද්ගලයෙක් කළා අරගෙන තමන්ම දුක් විඳින්න තරම් තමන් මෝඩයිද කියලා තමන්ට තේරෙයි. දැන් අපි අර බල්ලා මස් කට්ට හපනකොට උගේ කටම තුවාල වෙලා ලේ ගෑවෙනකොට මස් කට්ටෙන් ලේ එනවා තමයි කියලා තව ටිකක් වැඩිපුර හපනවා. එතකොට ලේ ගතිය ලේ රහ කටට දැනන වැඩි මස් කට්ටෙන් තවත් ලේ එනවා තමයි කියලා තවත් හයියෙන් හපනවා. ඒ වැඩේම තමයි අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් කරන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකේ ඇත්ත වෙන්න දෙන්න එපා. ඇත්ත කරගන්න එපා. එකම මේ පංච උපාදානස්කන්ධ ලෝකේටම රැකෙන්න තියෙන එක තැනකින් ආයතනයකින් මන ආයතනයෙන් විතරයි. ඒ කියන්නේ අපිට දැකපු හැබැයි අර වෙනස අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන ඔයගොල්ලෝ. මොකද්ද? ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියන මේ දෙක. දැන් අපිට යාළුවා කියලා සිහි කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන් කමකුත් තියෙනවා. අපිට තේරෙන්න ඕනේ මම යාළුවා කියලා බලන්න කියලා ගියත් ඇස් ඉදිරියට පහළ වෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම නෝ බලපු නිසා ඒකේ දෝෂය තමයි දැන් මේ යාළුවා කියලා සිහි කරන්න පුළුවන් රූපයක් හැදලා. ඇත්තටම යාළුවා හදාගත්තේ පස්සේ ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? දකින රූප නිමිත්තේ විදිහටම සිහි කරලා ගන්න එක. ඒ හිතට ගත්ත රූපය සුදුසුයි උපාදාන වශයෙන් හැසිරෙන්න. හිතට ගත්ත රූපයටයි මේ කෙනාටයි බන කියන්නේ. ඔක්කොම හිතේ නෙමෙයි එහෙනම් රූපෙත් හිතේනේ කියලා කියන්න එපා. අපි පුංචි කාලේ බන දහන් නොදන්නා කාලේ ඉස්කෝලේ ගියා. ශ්‍රී ලංකේරුව බෝල ගැවුවා නැටුවා ඔක්කොම හිතේද? නෑ. ඒකත් හැබැයි මේ පංච උපාදාන ස්කන්ධයක් එක්කමයි ගනුදෙනු කරලා තියෙන්නේ. ඒ හින්දා මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූපයක් ඇසුරු කරනවා. එයාට රූපයක් තියෙනවා. එයා රූපයක් පරිහරණය කරනවා කෙනාටයි කියන්නේ. ඔබට ආදටත් පුළුවන් අම්මගේ රූපේ සිහි කළා අම්මා මැරුණා කියලා දුක් විඳින්න. තාත්තගේ රූපේ සිහි කළා තාත්තා මැරුණා නැත්නම් තාත්තා ලෙඩ වෙලා කියලා ඔබට දැන් දුක් විඳින්න පුළුවන්. ඕකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ.
ඔය පංච උපාදානස්කන්ධ ලෝකයේ තියෙන දුක්ඛ පංච උපාදානස්කන්ධ ලෝකේ හැදුනේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙච්ච නිසා. පංච උපාදානස්කන්ධය හැදුනේ කුමක් නිසාද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා දෝෂ නිසා. දැන් ඕගොල්ලන්ට යමක් සිහි කරන්න පුළුවන් නම් සිහි කරන කොටත් ඔය නිමිත්ත හදපු ඇහැ නිරුද්ධ වෙලා රූපේ නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා ඒ ස්පර්ශයෙන් උපන්න ධර්මය නිරුද්ධම වෙලා. නමුත් ඒ ආයතන නිරෝධය ඔබට අහු වෙන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නිසා. යම් වෙලාවක කෙනෙක්ව සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොට දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩක් කල නේද කියලා සිහි කරන්න ඕ පුළුවන් නම් මම මෙහෙම කෙනෙක් කියලා සිහි කරනකොටත් ඇස් ඉදිරියට ආපු රූපේ අනාත්මයි නේද කියලා සිහි කරන්න පුළුවන් නම් මම මෙහෙම කෙනෙක් හැටියට සිහි කරද්දි ප්‍රත්‍ය නිසා හටගත්තු රූපේ ප්‍රත්‍ය නැතිව නැති වෙලා බොහෝ කල නේද කියලා සිහි කරන්න පුළුවන් නම් මේ මනස තුල තියෙන නිමිති ඇත්ත කරගෙන හිතේ හැසිරෙන එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ කියන එක ගොඩ නැගෙන්නේ. ටිකෙන් ටික අස් වෙනකොට කියනවා පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධේ අපචයට යනවා. රැස් නොවෙනවා. දැකපු අහපු කිසිම දෙයක් ගැන ඔබට සිහි කරන්න කිසිදු නිමිත්තක් ඉතුරු නොවුනොත් ඒකට කියනවා අනිමිත්තයි කියලා, ශුන්‍යතයි කියලා, අප්පනහිතයි කියලා. එදාට මේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක, අහපු දේ ඇසීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. ඒක නොවෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන නිසායි. ඒ කියන්නේ හිතට සිහි වෙන රූප වලට අම්මා තාත්තා අයියා අක්කා කියලා ආපහු ඕගොල්ලෝ උපාදාන වෙන නිසා. ඒක ඇත්ත කියලා පිළිගන්න නිසායි. එහෙම පිළිගන්නේ පංච උපාදානස්කන්ධේ හැදුනේ මෙන්න මේ මගේම වරද නිසා හදාගත් එකක් නේද කියන එක දන්නේ නැතිකම. ඇස් ඉදිරි පිටට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළාම තියෙන දෝෂය මොකක්ද? ඇත්ත ඇති නොදැක්කහම තියෙන දෝෂය මොකක්ද? තණ්හාවෙන් ඇසුනොත් තියෙන දෝෂය මොකක්ද? ඒ ධර්මයේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඇති බවට එළඹ සිටිනවා. ඇති බවට එළඹ සිටින රූපය ආරම්භය දෙවනුට වැඩසටහන පටන් ගන්නවා. උපාදානස්කන්ධයට උපාදානයි කියලා කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා කියලා හිතනවා. මෙතන අපිට තියෙන වැරද්ද උනේ ඇහැට පෙනෙන රූපේම අපි පංච උපාදානස්කන්ධයයි කියලා ගන්න එකයි. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැට පෙනෙන රූපෙටමයි අපි අම්මා තාත්තා කියලා හිතන්නේ කියලා හිතන්නේ. එතකොට අපිට මිදෙන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. ඒකයි මම අර ටීවී එකේ තියෙන උපමාව පෙන්වන්නේ රූපේ උපමාවට ගත්තොත් ඔයගලන්ට හොඳටම පෙනෙනවනේ කිසිම වෙලාවක කිසිම දවසක සත්‍ය පුද්ගලයෙකුත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි. මුලින් දර්ශනයේ ශේෂයක්වත් නැහැ ඊගව දර්ශනය එනකොටනේ. ස්ක්‍රීන් එකේ කොහොමද ඉතුරු වෙනවද? ඒ දර්ශනයේ ශේෂයක්වත් නැහැ ඊගව දර්ශනය එනකොට. නමුත් බලන්නකෝ පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ ওই දර්ශන ටික ඔක්කොම එකතු කරලා සම්පූර්ණ චිත්‍රපටියක් බලන්න පුළුවන්කම අපිට තියෙනවානේ. එතකොට සම්පූර්ණ කෙනෙකුට වෙච්ච ජීවිත කතාවක්
එකතු වෙලා අපිට තියෙනව නේද? අනේක තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ඒ ලෝකය ටීවී එකේ තියෙන අර මේ දර්ශනේ නැතිනකොට ඊගව දර්ශනේ නැතිලා ඊගව දර්ශනේ ආවම මිසක ඔක්කොම දර්ශන ටික එක දෙලවට තිබුණාද? නෑ. එහෙනම් කොහොමද අපිට කතාවක එකතු වෙන්නේ? ඒ වගේ තමයි කුටියෙන් දානශාලාව ගාවට එනකොට ඒ චිත්‍රපටියේ වෙච්ච දේම තමයි ඔයගලන්ට වෙලා තියෙන්නේ. මෙතෙන් ඉඳන් පේනකොට ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපේ පෙවුනේ. ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපේ පෙවුනේ. ඒක නිරුද්ධ වෙලා ඊගාව රූප. නමුත් ඔයගලන්ට කතාවක එකතු වෙලා තියෙනවා කුටියෙන් ඉඳන් දානශාලාවට ආවා කියන්නේ. පුළුවන්. නේ? චිත්‍රපටිය බලන එකයි කුටියෙන් ඉඳන් දානශාලාවට එන එකයි අතර වෙනසකුත් නැහැ. නමුත් ඕකෙ මිදෙන්න තියෙන්නේ එක ක්‍රමයයි. මොකක්ද? හිතට සිහි වෙන කිසිම නිමිත්තක් ඇත්ත කර නොගන්නවා නම් කැමැත්ත ඇති වෙන විදිහට හෝ අකමැත්ත ඇති වෙන විදිහට නැවත හිතන්න යන්නේ නැහැ. ඇත්ත පෙන්නනවා. ඇහැට පෙනුණු රූපේ ප්‍රමාදීව වාසය කළ නිසා නේද මේ දැන් කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි කරන්න පුළුවන් මේ රූපේ හැදුනේ කියලා පෙන්නනවා. දැකපු රූපේ කියලා පෙන්නන්නේ. ඒක හිත පිළිගත්තේ නැත්තම් දැන් අම්මා කියලා සිහි කරනකොටම ඇස් ඉදිරි පිටට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළ නිසායි මට මේ අම්මා කියලා සිහි කරන්න පුළුවන් නිමිත්තක් හැදුනේ නේද, රූපයක් හැදුනේ කියලා බලනවා. මේක දැන් අම්මමයි කියලා පිළි අරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙනකන් හිතන්නේ. නමුත් එහෙම හිතන්න ගත්තාම හිත පිළිගත්තේ නැත්තම්, හිත පිළිගන්නේ නැත්තම් ඒ වෙලාවේදී රූපේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය පෙන්වනවා. අනිත් පැත්තට ආපහු ගිහිල්ලා හොඳයි. එතන ඇස් ඉදිරි පිටට ආපු රූපේ තියෙන්නේ කෙස්ලුම් නියද ධම්මස්නහර ඇට දුකන බොන ආහාරයෙන් ඇදුණු ඒ බඳු කුණප කොටස් ටිකක් අසුරු කරගත්ත වර්ණ සටහනක් නේ තිබුණේ කියලා පෙන්නනවා. අන්න එහෙම පෙන්නනකොට මේ රූපය අතහරිනවා. හිතෙන් අතහරිනවා. ටග්ගාල මේක ඇත්ත අම්මමයි කියලා ඇත්තම කරගෙන විඳින්න හදන එක අතහරිනවා. පෙන්නුවේ නැත්තම් ඇස් ඉදිරි පිටට ආපු රූපේ රස විඳ ගැනීම බලපු දෝෂය නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා හෝ පෙන්වුවේ නැත්තම් මේක ඇත්තම කරගෙන තමන්ගේ හිතටම දුක හෝ සැප ඇති වෙන තාක් විඳිනවා. හිතනවා හිත විඳිනවා. එහෙම නැතිනම් මෙහෙම සිහි කරද්දී ඇස් ඉදිරියට ආපු රූපය අනාත්මයි නේද කියන එක හෝ පෙන්වුවේ නැත්තම් සැප හෝ දුක ඇති වෙනකන් හිත විඳිනවා. මේ දුක් විඳින එක නතර වෙන්නේ, දුකේ ඉපදීම නතර වෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි. ඒකයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා විදර්ශනා භාවනාව කියලා කියන්නේ ගොඩක් නෑ. ඇත්ත ඇති හැටි දකිනවා. විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දකිනවා. සාමාන්‍ය ලෝකයා දකින්න දෙයට වඩා විශේෂණයකින් දකිනවා. සාමාන්‍ය ලෝකයා සිහි වෙන අරමුණ දැකපු අරමුණ සිහි වෙච්ච දේ කියලා රැවටෙනකොට තමන් සිහි වෙන එක දැකපු අරමුණේ ප්‍රමාදීව වාසය කළ දෝෂ නිසා හදාගත්ත රූපයක් බව ඔප්පු කරලා පෙන්නනවා. සිහි කරන්න පුළුවන් රූප නිමිත්ත තමන්ගේ දෝෂෙන් හැදුන එක. ඇස් ඉදිරි පිටට ආපු රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එක. ඔය දෙකේ වෙනස දකින්න. ඇස් ඉදිරි පිටට එන රූපේ මට ඕන වෙලාවට හදන්න හෝ පොඩි කරන්න හෝ නැති කරන්න බෑ. නමුත් තණ්හාවෙන් හැදුණු රූපේ මට ඕන වෙලාවක නැති කළ හැකියි. තණ්හාව නැති වෙන විදිහට හිතනකොට
සම්මාදිට්ඨියෙන් පෙන්නකොට මේ රූප උපාදානස්කන්ධය කියවෙනවා. පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කළ හැකි. ඒ නිසයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙන්නේ. දුක් නැති කරන්න පුළුවන් ප්‍රතිපදාවක් පනවලා තියෙන්නේ. ඉතින් දුක්ඛ සත්‍ය පැනෙවුවනම් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත සතර මහා ධාතු රූපේට ඒ රූපේ තියෙන තාක්ම දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැති වෙනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ හිතට ඇතිවෙන සියලුම නිමිති සිහි කරන්න පුළුවන් සියලුම රූප, සියලුම වේදනාවන්, සියලුම සංඥාවන් හැඩසටහන් දකින්ද තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඇස් ඉදිරි පිටට, කන ඉදිරි පිටට, නාසය ඉදිරි පිටට සැබෑවටම පැමිණෙන අරමුණු වල ඇත්ත නොදන්නා දෝෂය නිසයි මේ මනස තුල මේ රූප හටගත්තේ, මේ නිමිති හටගත්තේ කියලා හිතනද එහෙම හිතනකොට ඒ නිමිත්ත ඇත්ත කරගෙන සතුට වෙන්න, දුක් වෙන්න පුළුවන් මට්ටමක් එන්නේ නැහැ. එහෙම නැතිනම් මන් දැන් මේ රූපේ සිහි කරද්දිත් දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩාක් කල නේද කියලා ප්‍රත්‍ය නිරෝධයට හෝ පෙන්වන්නේ. ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පෙන්වන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ බව හෝ පෙන්වන්නේ. එහෙම පෙන්නලා හිතට පහළ වෙන රූපේ නොයැලෙන්න. සිහි වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමයි මේ තණ්හාව දුරු කරන්න තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් මිදෙන්නයි මේ ක්‍රමය තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ විඥානයේ මායාවක්. විඥානයේ නැමැති මායාකාරය හදපු දුක් විඳින්න පුළුවන් දැලක්, ලෝකයක්, ගොට්ටක්. ඔන්න දැන් ඔය ටික උම ඉගෙනගෙන හිතට පහළ වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කරන්නේ ඇස් දෙක වහගෙන ඉඳගත්තාම සිහි වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු වෙනද වගේ ඇත්ත කරගන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙක මොකද්ද? එකක් තමන්ගේ දෝෂය නිසා ඇහැ කන නාසය ආදී අරමුණු ඉදිරිපිටට ආපු අරමුණු වල රස විඳ ගැනීම අනුව බලපු වැරද්ද නිසා හැදුණු රූපයක් නේද මේ? වේදනාවක් නේද මේ කියලා මනසේ තියෙන වේදනාව සිහි කරන තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත, කෙලෙසකින් හටගත්ත එකක් ඇටියට. එහෙම නැතිනම් මම මෙහෙම සිහි කරද්දිත් ඇස් ඉදිරිපිටට ආපු රූපයත් මෙන්න මේක නේද? කන ඉදිරියට ආපු සද්දයත් මේක නේද කියලා අනාත්ම ස්වභාවය හෝ ඒක ඒ හේතු නිරුද්ධ වෙලා නේද කියලා පෙන්වනවා. එන්න හැම නිමිත්තකම ඔය විදිහට නුවණින් මෙනෙහි කර කර පංච උපාදාන ස්කන්ධ ලෝකේ නොයලෙන්ද නොගෙටෙන්ද විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. එතකොට ලෝකේ කියලා කිව්වෙ මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ. විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. දෙදි ලෝභය හා දුම්නස දුරු වෙන විදිහට පංච උපාදාන ස්කන්ධ ලෝකේ දෙදි ලෝභය හා ද්වේෂය දුරු වෙන විදිහට නෝනින් මෙනෙහි කරනවා. නැත්තම් කයේ කය අනුව බලනවා. කයේ කය අනුව බලන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇලීම ගැටීම දුරු කරගන්නයි කියන නුවණ ඕගලන්ට හොඳට තියෙන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කිව්වේ ඔන්න දැන් අම්මා තමයි දැන් රූප උපාදාන ස්කන්ධේ සිහි වෙන රූපයක්, ඒ රූපේ අම්මා. දැන් අඬන්න වැළපෙන්න අම්මා මල දුක, අම්මා ලෙඩ වෙච්ච දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන් නිමිත්ත තමයි මේ. අම්මා ගැන තියෙන කැමැත්ත අකමැත්ත දුරු වෙන විදිහටයි කායගත සතිය වඩන්නේ.
ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ හිතේ තියෙන නිමිත්ත නෙමෙයි බලන්නේ, ඒ නිමිත්ත දුරු කරන්න, ඒ නිමිත්ත ගෙවන්න, ඒ රූප උපාදාන ස්කන්ධය බැහැර කරන්න, රූප උපාදාන ස්කන්ධය විද්වංසනය කරන්න, කඩලා දාන්න, බිඳලා දාන්න, විනාශ කරලා දාන්න තමයි මේ කායගත සතිය බලන්නේ. තේරුණාද? ඒ කියන්නේ මම මේ අම්මා කියලා සිහි කරනකොට සිහි කරනවා නම් ඇස් ඉදිරි පිටට ආපු රූපේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂ නිසා හැදුණු රූපයක් නෙමෙයි. කියලා මේ රූපේ ඇත්ත නෑ Tamanට. රූපේ පිළිගන්නේ මේ රූපේ අයිති නෑ මට. මගේ මෙහෙම රූපයක් නෑ. ඒක වැරදි. ඒක බාරගන්නේ. ඒක පිළිගන්නේ. එහෙම කෙනෙක්ගේ රූප නෑ. ගෙවලා දානවා, අත්හැරලා දානවා, නැති කළා දානවා, දුරු කළා දානවා, නොගන්නවා. පටිනිස්සග්ග නොගන්නේ මේ අරමුණු ගන්නෙ නැතුව නැති කළා දානවා. එහෙම හිත පිළිගන්නේ නැත්තම් තණ්හාවෙන් තමන් හදාගත්ත රූපයක් කිව්වත් හිත නතර වෙන්නේ නැහැ. ඒක ඇත්තම නම් එතකොට යනවා ඇස් ඉදිරි පිටට ආපු සැබෑම රූපේ ස්වභාවය පෙන්වනවා. එතකොට තමයි කායගත සතිය. ඒ බලන්නේ මේ රූපේ බොරු කරගන්න හින්දා මිසක ආව ඇස් ඉදිරි පිටට ආපු රූපේ කන බොන ආහාරයෙන් හැදුණු දුක්ඛින් සාකාරයෙන් කේස්ලොම් නියද ධම්මස්නහර ඇට මිදුළු කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32 යුක්ත රූපේ නේද? නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු කන බොන ආහාරයෙන් හැදුණු රූපේ නේද කියලා ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත පෙන්වනවා. ඒ පෙන්වන්නේ මොකටද? අර පංච උපාදාන ස්කන්ධය බැහැර කරන්න. ඒ පංච උපාදාන ස්කන්ධයේ තියෙන අවිජ්ජා දෝමනස දෙක හික්මවන්න, ලෝභ දේශ දෙක හික්මවන්න, ජීවා ගන්න. මොනෝකට කියනවා? ওই විදිහට බලන එකට, ওই විදිහට කරන එකට කියනවා විදර්ශනා කරනවා. තව විදිහට කියනවා සම්මා දිට්ඨිය කියලා කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. යෝනිසෝ මනසිකාරය කියනවා. ඔකට උපකාර පිණිස සති නිමිත්ත හිත තියාගන්නවා. ආනාපාන සතිය වඩන්න වගේම ආනාපාන සතිය නැතත් නාසිකාග්‍රය හෝ තොල් දෙක ගාව හිත තබාගෙන ඔය එන අරමුණු මෙනෙහි කරනවා. දිගටම මෙනෙහි කරන්නේ ටිකට මෙනෙහි කළොත් ටිකකින් එපා වෙනවා. ඒ නිසා අරමුණු කීපයක් මෙනෙහි කළා හිතාමතා මේක නතර කළා සති නිමිති හිත තබාගෙන හොඳට සිහි ඇතුවම ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව ඉන්නවා. හිත හොඳ අවදි බවකින් හොඳ වුවමනාවකින් චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්නවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා කොච්චර දැඩි කරගත්තත් දන්නේ නැතුව හිත ටිකකින් ආයෙත් අහකට යනවා. ආයෙත් කරන්න තියෙන දේ මොකද්ද? මතක් කරලා ගන්නවා. කෙටිම ක්‍රමෙ විදර්ශනා කරන්නවත් නැහැ. මතක් කරලා ගන්නවා. අරගෙන සති නිමිති තියාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. ආයෙත් හිත අහකට යනවා. ඒ ආනාපාන සතිය වඩන වෙලාවෙදී අහකට යනවා කියන්නේ තව මොන හරි අරමුණු සිහි වෙනවා කියන එකනේ. සිහි වෙන අරමුණු විදර්ශනා කරන්නවත් යන්නේ නැහැ. ඒ ටික නොසලකා හැරලා ඒ සීවිචාරම නොසලකා හැරලා ශනිකව සති නිමිත්තට එනවා. සති නිමිති තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. කොහොම ටිකක් වෙලා කළා ආනාපාන සතිය දිගටම කරන්නේ. ඊට පස්සේ ඒක හිතාමතාම නතර කළා. සති නිමිති තියෙනවා ආස්වාස ප්‍රස්වාසය අනු යන සිහිය නැහැ. අයින් කළා අනාරයන නිමිති නුවණින් මෙනෙහි කරනවා. එතනදී තමන් ශ්‍රේෂ්ඨයේ දක්ෂ වෙන්න ඕනේ. හිත විසිරෙන ගතිය, හිත දුවන ගතිය
හිතේ කතා කරන ගතිය වැඩි නම් සමතයට දෙන කාලය වැඩි කට යුතුයි. අරමුණ මෙනෙහි කරන ගතිය අඩු කට යුතුයි. සති නිමිත්ත හිත හොඳට තියෙනවා නම් හිත දුවන ගතිය ගොඩාක් අඩු නම් හිත එක්තෙන් නතර වෙලා නම් සති නිමිත්තට සමතයට දෙන කාලය අඩු කොට යුතුයි. මෙනෙහි කරන නුවණින් මෙනෙහි කරන කාලය වැඩි කොට යුතුයි. ඒක හුරු වුණාම රැට සැතපෙන්න ගියා. හිතේ වැඩේම කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන චිර කතම්පි චිර පහසිතම්පි සරිත අනුසරිත බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් සිහි කරන එක තමයි හිතේ ගතිය. ඒ සිහි කරන දේවල් වලට සිහිය තබන එක මනාව සිහිය තබන එක තමයි මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. නුවණින් යුක්ත සිහිය තබන එකට තමයි සති සම්බොජ්ජංගය කියන්නේ. ඒ මොකද්ද? ඒ නිමිති ඇත්ත නොවෙන්න හොඳට සිහියයි. සම්මා දිට්ඨියට සිහියයි. නිදා ගන්න ගියත් වැඩ කටයුතු කරන්න ගියත් මොනවා හරි දෙයක් හිතේ කෙනෙක් ගැන කතාව ඇදලා ගන්නකොටම Taman තග්ගල සිහි කරන්න ඕනේ. කිසිම වෙලාවක අපි හිතන විදිහේ පුද්ගලයෝ සත්‍යයෝ ස්පර්ශ ආයතන හය පැත්තේ හිතියම නෙමෙයි. හිතියෙත් නෑ, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නෑ. තුන් කාලෙම අතීතයේත් එහෙම අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිතං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේව සබ්බරූපං නේතං මම නේසෝ හමස්මින් නිවේසෝ අත්තාති ඒව මෙත යතහ භූත සම්මප්පඤ්ඤය දත්තප්පං. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕදාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ සියලුම රූප මමවත් මගේවත් මගේ ආත්මය වූවා ඒවා නෙමෙයි, අනාත්මයි කියන නුවණ තියෙන්න ඕනේ. එතකොට ඕගලන්ට තේරෙන්න ඕනේ දැකපු රූපවලත් පෙනෙන රූපවලත් අනාගතයට පෙනෙනා වූ රූපවලත් ස්වභාවය අනාත්මවමයි. එතකොට දැන් හිතේ පුද්ගලයේ කෙනෙක් ගැන හිතනකම අවිද්‍යාවේ විස දෝෂය නිසා හැදුණු, තණ්හාවේ විස දෝෂය නිසා හැදුණු පංච උපාදාන ස්කන්ධ ලෝකය. මෙන්න මේකට ඉඩ නැති වෙන්න ඕනේ. මෙතනයි දුක තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ නෙමෙයි ජාති ජරා මරණ දුක තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ මං කිව්වේ අම්මා මරුණා නේද, අනේ අම්මා හිටියනම් මට කන්න බොන්න දුන්නා, මෙහෙම දුන්නා, දැන් මගේ අම්මා නැහැ නේද කියලා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ ආහාර නිරුද්ධ වෙලා අවුරුදු 25ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒත් තව අඬන්න පුළුවන් නේද? අන්නේ ලෝකය තමයි ගෙවෙන්න ඕනේ. ඒක ගෙවෙන්නේ නැහැ. ඒක ගෙවන්න බෑ මේ ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වෙන්නේ නැත්තම්. ස්කන්ධයි උපාදාන ස්කන්ධයි දෙකම එකක් වුණා නම් අපිට ගොඩ යන්න තැනක් නැහැ. නමුත් පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් අපිට මෙදෙන්න පුළුවන්කම තියෙන ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න පුළුවන්කම තියෙන හිඳයි. ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වීමයි. ඔන්න ඕකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ තොතෙන්ට. මුළු ජීවිතේම නෙමෙයි අනන්ත පරිමාණ සංසාරෙම ජයගත්ත වෙනෝ ඔය ටික තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඔළුව හදා ගන්න පුළුවන් නම් ගෙවල් දොරවල් වල අවහවහ කටයුත්තක් ගිහි අයගේ තිබුණොත්, පන්සල් වල ලොකු දානයක් බණක් පිළිතක් තිබුණොත්, රෑ දවල් නිදාගන්නේ නැතුව නිදි වරාගෙන දවස් 3-4 එල්ලි වෙනකම් වැඩ කටයුතු කරයි අපි නේ. නමුත්
මේ සසර ගෙවා ගන්න එකට අපි වීර්ය කරන්නේ. කෙනෙකුට පුළුවන් නම් ඒ වගේ උත්සාහයෙන් සත්‍යාවියෝ මට්ටෝ දයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. සතින් පහරලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මහාන සිහියතු හැසිරෙන්න. ඇඳගෙන ඉන්න සිවුරට හෝ ගිනි ගත්තොත් අපි අනිත් දේවල් බල ඉන්නවද? මොකද කරන්න හදන්නේ? ගිනි නිවා ගන්න බලනවා නේ. පිහිපාරක් කඩු කිනිස් පාරක් වැදුනොත් අපි ගෝලියෝ ශිෂ්‍යෝ ගැන අනිත් බඩු මුට්ටු ගැන හිත ඉන්නවද? නෑ. මොකද කරන්නේ? අරකට ප්‍රතිකර්මයක් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් හැම දෙයක්ම නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මහාන සිහියතු හැසිරෙන්න කියලා. අපිට ඉබේමයි සක්කාය දිට්ඨිය අතර දැන් රූපං අත්ථෝ සම්නුපසති රූපේ ආත්ම වශයෙන් දකින්න කෙලෙසේ තියෙන්නේ මේ අනාත්ම ස්කන්ධ ටික ඇස් ඉදිරි පිටට එන්නේ. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා ඒ රූප නිමිත්ත ඒ රූපය හිතට අරගෙන සත්පුද්ගල භාවයෙන් හැසිරීලා මේ පංච උපාදාන ස්කන්ධයක් හදාගත්ත නේද කියලා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුන හැටි නොදන්න නිසායි රූපේ සත්‍ය කියලා හිතාගෙන ඉන්නේ. දැන් අපි දැක්කොත් ටීවී එකේ තියෙන රූපේ වගේ රූප නම් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන හැමදාම ඒ රූපාරම්භය සත්පුද්ගල හැඟීම පංච උපාදාන ස්කන්ධ ලෝකයක් අපේ මනස තුල නම් පෙනේ. නමුත් බාහිර සත්පුද්ගල භාවයෙන් යුක්ත ආයතන ටිකක් සත්‍ය පුද්ගලයෝ ඉන්න ලෝකයක් හම්බෙයිද අපිට? නෑ. ශුන්‍යතාවයක් හම්බෙයි. නේද? අන්නේ ශුන්‍යතාවයට තමයි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යත සමාධිය කියලා කියන්නේ. ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ අපේ මානසික ගතිය ස්පර්ශ ආයතන 6ට ලැබුවාම අපිට හිතෙන ස්පර්ශ ආයතන 6ේම සත්‍යය හිටියා දැන් ඉන්නව ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් කියලා. තුන් කාලෙම අපිට බාහිර ස්පර්ශ ආයතන 6 අසුඤ්ඤයි සත්පුද්ගලයෝ ඉන්නවා පිළිලා. නමුත් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ හැදුන හැටි දැක්කන එකයි පංච උපාදානස්කන්ධයේ දුක තණ්හාව නිසායි දුක ආවේ. තණ්හාව නැතිවෙන දුක නැති වෙනවා. සම්මාදිට්ඨිය ඒකට මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න කියලා බලන්න වහලා තිබ්බයම කරලා පෙන්නනවා වගේ බුදුරජාණන් වහන්සේ මේක මනාවකට පෙන්නනවා. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා වූ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඒ ලෝකේ හැදුනේ කොහොමද? ඇහැට පෙනෙන රූපය කනට ඇහෙන ශබ්දේ මේවා ආරම්භය රූප තණ්හා සද්ද තණ්හා නැත්නම් මේ රස විඳ ගැනීම වනෝ බලපු දෝෂ නිසා මේ ලෝකේ ඇති උනේ. රූපය තණ්හා සද්ද තණ්හා ආදී මේ තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ නැති වෙනවා. ඒතර සම්මා දිට්ඨිය ඇහැට පෙනෙන රූපය ඇත්ත පෙන්වන්න කනට ඇහෙන ශබ්දය ඇත්ත පෙන්වන්න ඒක තමයි අපි ඔය මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව ඒ අරමුණක් සිහි වෙනවත් එක්කම රූපස්කන්ධයේ තියෙන සැබෑ ස්වභාවය පෙන්වන්නේ. එතකොට හොඳට පේනවා දුක උපද්දවාගෙන දුක් විඳින අයයි අපි. දුක උපද්දවාගෙන දුක් විඳින තරම් මෝඩයි අපි කියලා අපිට තේරෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භික්ෂුවට සබ්බ සංකාරයේසු අට්ඨියචි හරායචි jigucchati සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන දවසක් පිළිකුල් වෙන දවසක් ලැජ්ජ හිතෙන දවසක් එනවලු Tamanටම මම මෙච්චර මෝඩද තමන්ගේම හිතේ ඇහෙන් දැකපු අනාත්ම රූපය හිතට අරගෙන ඒක කෙනෙක් කළා තමන්ම හිතලා තමන්ම කෙනෙක් ගැන සතුටු වෙන්න දුක් වෙන්න තරම්ම
තමන් මෝඩද කියලා තමන් ගැනම තමන් ලැජ්ජ වෙන දවසක් එනවා කියන බුදුරජාණන් වහන්සේ. එහෙම වෙන්නේ මේ විදිහට දැක්කොත්. දැන් ওই ටික මම පෙන්වුවා. ඕකට තමයි සම්මා දිට්ඨිය කිව්වේ, විදර්ශනා කිව්වේ. ඔහොම මෙනෙහිකට යුතුයි. ඊට පස්සේ දැන් ඔහොම කිව්වට අනන්ත සංසාරේ නම් ආශ්‍රව අපේ බලවත් වැඩි. ඒ කිව්වත් ඒ වෙලාවට තේරුණොත් ආයෙත් නෑ ස්පර්ශ ආයතන හය පුද්ගලයෝ හිටියා ඉන්නවා කියන තැන තමයි මනස බර වෙලා පවතින්නේ. හිතේම කතා කරනවා, බාහිර කෙනෙක් එක්ක කතා කරනවා. මම යාට අද ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහෙම තමයි. මේ විදිහට මම හොඳ වැරද්ද එකක් කියනවා කියලා දැන් මේ හිතේම කෙනා හදාගෙන කියනවා. ඒ ඇත්තටම ඇස් ඉදිරි පිටසාවත් එන්නේ අර ටීවී එකේ වගේ රූපයක්. ඒ වගේ රූපයක් ඇස් ඉදිරි පිටස තියාගෙන අර තමන් හදාගෙන ආපු විස්තරයක් ඉදිරිපත් කරනවා. පිස්සුම තමයි ලෝකෙ කෙරවලට යනකොට. නමුත් ඕක පේන්නේ නැහැ. ආශ්‍රව බලවත් වැඩි. ඒ හින්දා ඔය සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති සමාධි සති සිහිය ඇති කරගන්න හොඳට සමත නිමිත්තක හිත පිහිටවල නෝපං අකුසල ධර්ම නෝපදින්න උපං අකුසල ධර්ම දුරු කරගන්න ඕනේ කියන සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්තව හොඳට සති නිමිත්තට හිත තියලා සමත නිමිත්තක් වඩනවා. ඒ සමත නිමිත්තක් වඩන්න නීවරණ ධර්ම ටික අඩු වෙන්න මේ කතා කරපු දර්ශනයේ කිසිදු වෙහසකින් තොරව ඉබේම පේනවා. අර මං කිව්වේ මහණෙනි සමාධි භාවනා සූත්‍රයේ තියෙන සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. මහණනි සමාධි වඩන්න. සමාධි වඩන කල්හි මහානතම හිත සමාධිමත් කල්ලි ඇත්ත ඇති දකිනවා. කිංචි යථා භූතං පජානාති. මොකද්ද ඇත්ත ඇති දකින්නේ? රූපස්ස සමුදයං චත්තංගමංච රූපේ ඇතිවීම නැතිවීම වේදනාවේ සමුදයං චත්තංගමංච වේදනාවේ ඇතිවීම නැතිවීම කියලා ස්කන්ධ පංචකයෙන් පෙන්නනවා. කෝ රූපස්ස සමුදය කෝ වේදනාවේ සමුදය කෝ වේදනාවත්තං රූපේ සමුදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති පජ්ජති නන්දේ යා රූපේ නන්ද තදුපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති. රූපේ කෙරෙහි සතුටු වේ නම් සතුටු බව ප්‍රකාශ කරයි නම් බැසගෙන සිටී නම් මෙන්න මේකටයි නන්දිය කියලා කියන්නේ. රූපය ආරම්භය නන්දියක් තියෙන ඒකටයි උපාදානය කියන්නේ. මෙන්න මෙහෙමයි ඇති වෙන්නේ රූපේ කියලා. රූපේ ඇති වෙන හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ. තණ්හාව නිසා මේ රූපේ ඇති වෙන්නේ කියලා. සමාධි වඩනකොට හොඳට පෙනෙනවා මම දැන් රූපයක් ගැන හිතනකොටත් හිතන රූපේ නිරුද්ධ වෙලා ගොඩක් ඒ රූපේ ප්‍රමාදී වාසය කළ නිසා මට මේ සිහි කරන්න පුළුවන් නිමිත්තක් තියෙන්නේ කියලා. හිතේ තියෙන නිමිති ටික ඔක්කොම ගෙවුනහම එදාට උපහාන්සලා මේ කාම ලෝකෙට අයිති නැහැ. දැන් ඇස් දෙක වහගත්තාම පාරවල්, ගෙවල්, නගරවල් පෙනෙනවනේ. ඕක තමයි කර්ම භවය කියන්නේ. ඕක බලාගෙන මේ ආයතන ටික නැවත උපදින එකට තමයි උප්පත්ති භවය කියන්නේ. ඔය ගති ඇතිත කාම භවයමයි තමයි තියෙන්නේ. යම් වෙලාවක ඔය නිමිති ගෙවුනොත් වහන්සලාට කාම භවයේ වාසයක් නැහැ. සතර මහා ධාතුයේ අම්මා තාත්තා නෑදෑයෝ ගෙවල් දොරවල් නැහැ. ටීවී එකේ පෙනෙන රූප තුල අම්මලා තාත්තලා නෑදෑයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් තිබුණේ නැති බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි එයාටම පැහැදිලි. දැන් ඔබ වහන්සේලා පිළිගන්නවනේ අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ගෙවල් දොරවල් රන් රිදී මුතුමැණික් තියනවා කියලා. හිත වැඩුවාම තමන්ටමයි පෙනෙන්නේ. ටීවී එකේ පෙනෙන රූපයි ඇස් ඉදිරි පිටට අතීතයේ ආපු දැන් එන අනාගතයේ එන රූපයි අතර වෙනසක් නැහැ.
නොදන්නා භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් දැන්නොත් අපිට තේරෙන්නේ නැහනේ. ඒ ඇහෙන ශබ්දයි අතීතයේ ඇහුණු ශබ්ද, දැන් ඇහෙන ශබ්ද, අනාගතයේ ඇහෙන ශබ්ද සියලුම ශබ්ද වල ප්‍රමාණය ඔච්චරම තමයි. ඊටු ඔක්කොම මනසින් මොනවාද කරවලා තියෙන්නේ. ඒකයි ඒ දැන් නොදන්නා භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් මේ හොඳ කියනවා මේ නරක කියනවා කියලා දන්නවද අපි? උපාදානය කරගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒකද ඒ තමයි ස්කන්ධ ශබ්ද රූපය රූපස්කන්ධයේ ස්වභාවය. හිතට අල්ලන්න නිමිති නැහැ. හැබැයි ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම හෝ ප්‍රමාදී වාසය කළොත් ඒ ශබ්ද නිමිත්ත හිතට ගන්නවට අල්ල ගන්නවා. අල්ලගෙන මේ මට බයිනව නේද, මෙහෙම වචන වලින් බයිනව නේද කියලා බැනුව හදා ගන්නවා. ඔන්න පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා. එතකොට ඒ ටික තියෙන ඔක්කොම මේ පැත්තේ අපි මෙහෙම හිතද්දිත් ඇහුණු සද්දේ නිරුද්ධයි. අපි දැන් කෙනෙක් වචනයක් කතා කළොත් මොනතරම් වේගයකින් ඒ වචනේ නැති වෙනවද? හැම රූපයකට මින් මේක තියාගන්න. දැන් මම මෙහෙම කරුවොත් දැන් ඒ තරම්ම වේගින් ඇහැට පෙනෙන හැම රූපයක්වත් නැති වෙනවා. ඊට පස්සේ ඒක ඇති බවට පෙන්වන්නේ අපිට පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඉතින් ඔය ඇත්ත දකින්න සමාධිය වඩනකොට ඒ හින්දා තමයි සති නිමිත්තක හිත පිහිටවල බොහොම උත්සාහයෙන් හිත සමාධි කරනවා. ඇත්ත අහගත්තට පෙනෙනවා අඩු නම් දැන් තියෙන්නේ දෝෂේ නීවරණ ධර්මයන්ගේ. නීවරණ ධර්ම අඩු කරගන්න සමතකමට අනක් වඩන්න ඕනේ. ඊට පස්සේ නීවරණ ධර්ම අඩු කරගන්න සමතකමට අනක් වඩනවා කියන එක කරන්න බෑ. ඕනෑවට උඹට රළු කායික පැවැත්මක් ඇති කෙනාට. ඒ නිසා කායික වාචික සංවරයක් ඇති කරගන්න වෙනවා. ඒ හින්දා සීලයක පිළිපදන්න වෙනවා. සීලයේ පිළිපදන්නේ චිත්ත සමාධිය ඇති කරගන්න යම් බැම්මක් යම් මට්ටමක උපකාරයකින් ලැබෙනවා. සමාධිය ඇති කරගන්නේ මොකටද? මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා පංච උපාදාන ස්කන්ධය ඇදිලා පංච උපාදාන ස්කන්ධයට උපාදානය වෙලා පංච උපාදාන ස්කන්ධ ලෝකය හදාගත්ත ඇති දකින්න. දැකපු දවසට කියනවා දික්ටි සම්පන්නයි කියලා. පරප්‍රත්‍ය රහිතයි කියලා. එයා දුක ගෙවන්න අනුන්ගෙන් අයදින්නේ වෙන ශාස්ත්‍රවරු හොයන්නේ දුකේ නිරෝධය සඳහා දුක නැති කරන්න නොයෙක් කෘත සමාදන් වෙන්නේ. එයා දන්නවා දුක ඇති වෙච්ච හේතුව. මේ හේතුව නැතිනොත් දුක නැති වෙනවා. ඒකට කරගන්න ඕනේ මෙන්න මේ ටිකයි කියලා Taman තුලමයි මේක කරගන්න දින ක්‍රම ටික කියන එක ගැන කිසිදු සැකයක් නැහැ. ඒකයි පරපත්‍ය රහිතයි කියලා කියන්නේ. ආයෙ පිටිපස්සෙන් ඉස්සරහෙන් කවුරුවත් අදින්න ඕනේ නැහැ දුක නැති කරන්න. අරහි තියෙන හොඳ දහම් ක්‍රමයක් නියමයි කිව්වොත් එයා හිත දුවන්නේ ගතියුත්තක් තියෙනවා ගන්න. නමුත් එයා දන්නව දුක නැති කරන්න තියෙන දේ මේකයි. ඒක ඒ ශ්‍රද්ධාව යාගේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ක්‍රමය එච්චරට යට පැහැදිලි දුක ආවේ මෙහෙම. මේකයි දුක ආවේ මෙහෙම. මේ දුක නැති වෙනවා මෙන්න මේ දෝෂේ නැති වුණොත් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියන්නේ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය ආපහු උපකාර සීල රැකෙන්න. ඒ සීලේ උපකාරය සමාධිය වඩන්න. ඒ සමාධි උපකාරය තව ටිකක් ඒ ඇත්ත දකින්න. ආයෙත් ඒ ඇත්ත දකින්නක උපකාරය සීලයට. සීලේ උපකාරය සමාධියට. සමාධි උපකාරය ඇත්ත දකින්න. ඔහොම කැරකි ඔක වැඩිලා මේ ඇත්ත දකින්නවා කියප එක සම්පූර්ණ වෙච්ච දවසට අනිත් පැත්තට එන්නේ නැහැ. එතකොට සීල රැකලා ඉවරයි, සමාධි විදලා ඉවරයි. කතයුත්ත කළා මත්තේ කතයුත්තක් නැහැ. නාපරං ඉතතය පජානාති. කතං කරණීයං
උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තාය පජානාති. මම මේ බ්‍රහ්මචර්යය හැසිරලා ඉවරයි. ඒ කියන්නේ සිල් රැකලා ඉවරයි. මම සමාධි වඩලා ඉවරයි. විදර්ශනා කළා ඉවරයි. මම යම් අර්ථයක් හොඳා මේ ටික කළේ මම ඒක කළා දැන්. මත්තේ මට කටයුත්තක් නැහැ කියන ඥාන දර්ශනය ලැබ සිටිනවා. ප්‍රත්‍යක්ෂ ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකට. මත්තේ කටයුත්තක් නැහැ කියලා. ඉතින් ඔන්න ඕක තමයි පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය. අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වුණා නම් පැවිදි වුණේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අපි හැම කෙනෙක්ම ගුරු හාමුදුරුවෝ උපාධ්‍යයන් වහන්සේ අපට සිවුරු දුන්නේ සිවුරු ගත්තේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය මං කාසාවං ගහෙත්වා දත්වා පබ්බජිත මං බන්තේ අනුකම්පං උපාදාය කියලා මිසක වෙන කියලා නෙමෙයිනේ. ඒ අර්ථය සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේදී වර්තමානත් අනාගතත් යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කළා නම් ඇසුරු කළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. හැබැයි මේක ලේසිත් නෑ. ඒ කියන්නේ කිව්වට ආශ්‍රව කියන එක එච්චරට බලයි. අපි මේ කොච්චර අහගත්තත් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසු මනසිකාරය කියන ටිකේ නැවත නැවත අනුග්‍රහය නොලැබුණොත් අහගත්ත ටික පිරිහෙන පැත්තටයි බලය වැඩි. මොකද ඉන්ද්‍රිය දුබලයි අපේ. නැවත මෙහෙන් අනුග්‍රහය ලැබෙනවා නම් ටික හරි අල්ලගෙන කියයි. තමන්ටම හොඳට තේරෙන මට්ටමකට ආවහම මේක අපහසුකෙන් තොරව කරගත හැකියි. මොන දැන් විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි කරන්නේ මෙන්න මේකයි කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මම හවසට සමත කම්පටන් ටික මතක් කරන්නම්. එහෙනම් හවස වන්දනාවෙන් පස්සේ 7ට එකතු වෙන්න. එතකන් තමන්ගේ වත් පිළිවෙත් ටික කරන්න සති නිමිති හිත තබාගෙන සති නිමිති උරු කරන්න යද්දී සති නිමිති හිත තබාගෙන එහෙම නැතිනම් ඒද අපහසු නම් දැනට කුමන හෝ කුසල මානසිකාරයක් අලුතෙන් ප්‍රපංච නිමිති ඇතුළට එන්න නොයන විදිහට ඇතුළත කුසල මානසිකාරයක් ඇති කරගෙන මෙනෙහි කරමින් තියෙන වැඩ කටයුතු කරන්න කළා. හවස වන්දනාවෙන් පස්සේ ගිලම්පස වළඳලා 7ට එකතු වෙන්න. එකතු වෙලා අපි භාවනා කරමු. හොඳයි. තිරුවන් සරණයි.